ආයුබෝවන් මම වසන්ත මාසිංහගේ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. යුද හමුදා විශේෂ බලකාය දුෂ්කර මෙහෙයුමකින් පසු පුංචි ලෝකාන්තයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගනී. අත්‍යවශ්‍ය බඩු මිල පාලනය කළ ගැසට් නිවේදනය අවලංගු කළා. ඇමති බන්දුල පාර්ලිමේන්තුවේදී කියයි. උතුරේ දූපත් 3ක් චීන විදුලිය ව්‍යාපෘතියකට. These are approved projects. මේවා අනුමත ව්‍යාපෘති ඒ සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය ගැන අපට පැමිණිලි ලැබිලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන අසම්පූර්ණයි. පූර්ණ වාර්තාවක් සපයන්නේයි නීතිපති පොලිස්පතිවරයාට දන්වයි. විදෙස් බුද්ධි අංශ සමග තමන්ට සමගතා ඇතනම් විමර්ශනය කරන්න ඇමති විමල් ජනපතිගෙන් ඉල්ලයි. මඩොල්සිම පුංචි ලෝකාන්තයේදී අතුරුදහන් වූ සිරස ටීවී ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පී දිනුර විජේසුන්දර මහතාගේ සිරුර අද පස්වරුවේ සොයා ගැනුණා. ඒ කඳු මුදුනේ සිට අඩි 1200ක පමණ ප්‍රපාතයක තිබියදී. වෛද්‍යවරුන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු විජේසුන්දර මහතා සමග මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට පැමිණ තිබුණේ පසුගිය 6 වැනිදා. පිරිස එදින පුංචි ලෝකාන්තය නරඹා ඒ රාත්‍රිය ගත කර තිබුණා. අලුයම 3ට පමණ ඇදහැළුණු වැසි සුළං සමග නැවත වාහනය වෙත පැමිණි නමුත් දිනුර නොසිටි බව ගමනට එක් වූ සගයින් සඳහන් කළා. හමුදාව සහ පොලිසිය සෝදිසි මෙහෙයුම් ආරම්භ කළේ දිනුර පය ලෙස්සා ප්‍රපාතයට වැටුණේ යයි අනුමාන කරමින් ඊට පසු දින හමුදාවේ විශේෂ කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ඇතුළු වූයේ පැවති දැඩි සුළං සහ මීදුම් තත්ත්වයද නොතකමින් දින 2ක් පුරා දුෂ්කර මෙහෙයුමක් සිදු කළත් කිසිදු හෝඩුවාවක් නොලැබුණු අතර අද පෙරවරුවේ 200කට අධික හමුදා පොලිස් කණ්ඩායමක් යළිත් මෙහෙයුම් ආරම්භුවා. තවත් විශේෂ කණ්ඩායමක් කඳු මුදුනට ගමන් කළේ බිබිල කොටගම ප්‍රදේශය හරහායි. හරි පේන. නෑ තාම ඔහොම ඉන්න කියන්නේ. හරි. ඒ අගලදී උඩට එන්නකෝ හරි. පසුව කඳු මුදුනේ සිට අඩි 1200ක් පහළින් ප්‍රපාතයේ තිබේ. දිනුර විජේසුන්දරගේ සිරුර හමු වූ අතර ඒ රැඳී තිබුණේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක නොවේ. හැමෝම මේ කියන්නේ කොහෙ ගියත් ගයිඩ් කරන්නේ එයා. එයා එච්චර කොන්ෆිඩන්ස් තියෙන කෙනෙක්. 35 හැවිරිදි දිනුර බෙන්තොට කෝණගලපුර පදිංචිකරුවෙක්. 2009 වසරේ සැප්තැම්බර් 28 වැනිදා ඔහු ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියෙකු ලෙස සිරස ටීවී සමග එක් වුණා. තම නිර්මාණාත්මක සංකල්ප තුළින් ඔහු සිරස සුපර්ස්ටාර්, සිරස කුමරිය, ඩාන්සිං ස්ටාර්, පොඩ්ඩන්ට පුළුවන් ඇතුළු දෙවන්ත නිර්මාණ රසකට දායකත්වය ලබා දුන්නා. අවසන් වරට ඔහුගේ දායකත්වය ලැබුණේ The Voice of Sri Lanka වැඩසටහනටයි. නිතරම පරිසරය සමග ගැවසුණු දිනුර පරිසරයට බෙහෙවින් ආදරය කළ ආත්ම විශ්වාසය සහිත සුන්දර මිනිසෙක්. ඔහු කිසිදා අපේ මතකෙන් ඈත්වන්නේ නැහැ. දුම්වැටි තොග රැස්කිරීම සඳහා ලංකා බැංකුව පුද්ගලික සමාගමකට අනුමත කළ බව කියන රුපියල් බිලියන 3.1ක ණය මුදල පිළිබඳව පසුගිය දිනවල සංවාදාත්මක තත්ත්වයක් මතුව තිබුණා. මෙම ණය මුදල අනුමත කළ බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්ටාල් මහතා අද පාර්ලිමේන්තුවේදී තහවුරු කළා. DS ගුණසේකර පෞද්ගලික සමාගමට ලංකා බැංකු ශාඛාවක් මගින් සිගරට් තොග රැස්කිරීම සඳහා රුපියල් බිලියන 3.145ක ණය මුදලක් අනුමත කිරීම. ලංකා බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයේ දෙදෙනෙක් මෙම ණය මුදල අනුමත කිරීමට විරුද්ධ වෙලා තිබෙනවා. මෙම ණය මුදල අනුමත කරලා තිබෙන්නේ බැංකුවේ ගනුදෙනු කරන හොඳම ගනුදෙනුකරුවන්ට ලබා දෙන ණය පොලි අනුපාතිකයේ යටතේ. ඒ වගේම මේ DS ගුණසේකර පුද්ගලික සමාගම රුපියල් ලක්ෂ 1500ක අධික මුදලක් වංචා කර ක්‍රිබ් එකේ අසාදු ලේඛනගත වුණු බ්ලැක් ලිස්ට් වුණු ආයතනයක්. මෙම කරුණු පිළිබඳව විමර්ශනයක් කර වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණීමට රජයේ කටයුතු කරන්නේද? නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් එම සමාගමේ ඉල්ලීම් පරිදි රුපියල් බිලියන 3.1ක ලංකා බැංකුව විසින් අනුමත කරන ලදී. එහෙත් ඔවුන් එම මුදලෙන් රුපියල් බිලියන 2.1ක් පමණක් ණයක් ලෙස තොග රැස් කිරීම සඳහා උපයෝගී කරගන්නා ලදී. විපක්ෂයේ ප්‍රශ්නයට අදාළ ණය මුදල ලබා දීම සඳහාද ලංකා බැංකුව නිසි ක්‍රමවේදය අනුගමනය කොට ඇත.
ලැබී ඇති තොරතුරු අනුව මෙම ගඩු දෙනුවෙන් ලංකා බැංකුව රුපියල් මිලියන 31යි 3,94,000ක් හම්බ කර තියෙන බවත් මම මතක් කර දෙන්නට අවශ්‍යයි. සීනි තින්මාලු ලොකුලුණු සහ පරිප්පු සඳහා නියම කර තිබූ උපරිම මිල අහෝසි කර ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. අපි පිළිගන්නවා රටේ ජනතාවට අමාරු අවස්ථාවක්. සතොසයි සමුපකාර මගින් බෙදාරිනකොට කලින් තිබුණ ගැසට් නිවේදන ඊයේ දිනේදී කැබිනට් මණ්ඩල තීරණ අනුව සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ඒ ගැසට් නිවේදන තුලින් මේ දරපු උත්සාහය අසාර්ථක වීම නිසා තමයි මේ අලුත් උත්සාහයක් හදලා තියෙන්නේ ඉදිරියට මේ කිවිසුන් යටතේ. සීනි පාල්ට මිල 88යි. දැන් ඔබතුමා දෙන්නේ 99ට. ඔව් ඉන්නේ. වාඩි වෙන්න කිව්ද මම. හැම භාණ්ඩයක්ම මේ වගේ පාලන මිලට වඩා වැඩි. ඒ පනවල ගැසට් නිවේදනයක් නිකුත් කළාට ඒ ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ කොහෙවත් විකුණුන්නේ නැහැ. සතොස හැර. ඉතින් සතොස හැර නිකුත්ුන් නැති නිසා තේරුම් ගන්න මේ ඕනේ ගොනෙකුට යුද්ධ කරනවා වගේ නෙමෙයි. මේක මේ මිනිස්සුන්ගේ බඩු මිල පිළිබඳ යුද්ධයක්. අක්කර ගණන් හන්තානේ හොරට ලියාගෙන හොර කළා හොරකම් කළා බොරු කරලා තවත් නැකින්නවා. ලැජ්ජ නැතු. නීති කියන්නේ මොකෙක් හරි පෞද්ගලික ආපාත කරනකොට මෙතුමා මේ තායිලන්ත ගිය කතාව අපිට කියන්න පුළුවන්. අපි එහෙම කරන්නේ අපි එහෙම කරන්නේ මම ඇහුවේ පාලන මිල 88යි මෙතුමා දෙන්නේ 99ට. මම ඒකයි ඇහුවනේ ඒක උත්තරයක් දුන්නේ මෙතුමා. ඔබතුමාගේ ප්‍රශ්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් සහන මිලකණන් යටතේ සතුස් සහ සමුපකාර වලින් මිලදී ගැනීමට ඊයේ අවස්ථාව ලැබී තිබෙනවා. මේ සහනයත් සමග වෙළඳපොළ තුළ ජනතාවට ලැබී ඇති සහන මොනවාද? මේ මව අප ප්‍රාදේශීය වාර්තාකරුට හමු වුණේ කුරුණෑගලදී. මිටි 100ක් රුපියල් 100යි. මොනවද ගත්තේ? සුදුලුණු ගෙඩිය. තියෙන හැටියට තින් දුප්පත් විදියට ඒ ආකාරයෙන් ඉව කරගන්න ඕනේ. පින්පඩිය 300යි. ඒක අරන් තමයි මම ඉන්නේ එළවලු ටිකක් ගන්න. මෙම මව රුපියල් 20කට සුදුලුණු ගෙඩියක් පමණක් මිලට ගනුදුටු එම ස්ථානයට පැමිණ සිටි අයෙකු ඇයට අවශ්‍ය එළවලු මිලට ගෙන දීමට කාරුණික වුණා. මේක මං හිතන්නේ ඔය විහිළු කතා කීකේ රූපවාහිනියේ මේ වොයිස් කට් දාන කට්ටියට පේන්නේ නැහැ. ඒක නිසා මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඇවිල්ලා නගරේ ඇවිදලා බලන්න අද මිනිස්සු විඳින පීඩාව. ආණ්ඩුව කියන ගානට බඩු කොහෙද දෙන්නේ? අපිට අඩුවට බඩු දුන්නොත් අපි අඩුවට බඩු විකුණනවා. අපිට 105යි 106යි මේ හාල් දෙන්නේ. ඉතින් හාල් 94 විකුණන්න බන්දුන ගුණවත් මහත්තයර ගෙනල්ලා දුන්නොත් අපිට විකුණන්න පුළුවන්. 27ක් කර බඩු පහක් ඇති ඕනනම්. අයිටම් පහක්. සීන 85 තිබෙන 99 කරලා තියෙන්නේ. ප්‍රදේශ කිහිපයක ජනතාව බඩු මිල ගැන මෙසේ අදහස් පළ කළා. බඩු මිල ඉතාලම ඉහළයි මේ දවස්වල. ඉල්ලුමට සැපවීමක් නැහැ. මම ඊයේ අඩු වෙනවා කිව්ව හින්දා තමයි දුවගෙන ඇවිල්ලා දැන් අඩුවට ගන්න ආවා. කඩවල අඩුවක් නැහැ. කඩේ මුදලාලි කියනවා තිබ්බටත් වඩා වැඩි වෙයි. පොල් ඇහුවම එළව පොල් පේන ඔක්කොම 100යි 120යි ඒ වගේ ගණන්නේ පොල් තියෙන්නේ. එතකොට වැඩි මිලට ගෙන අප අපි කොහමද අඩු කරලා දෙන්නේ? එළවලු නම් ටික අඩු වෙලා තියෙනවා. කන්න පුළුවන් බඩු මිල නම් නියමයි. ටී වල කිව්වට නම් අපිට නම් හම්බෙලා නැහැ ඔය අඩුවට බඩු කොහෙවත්. දැන් නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ. පොල් ගෙඩියක් රුපියල් 100යි. හාල් කිලෝ එකක් 110ක් 140ක් ඔය වගේ ප්‍රමාණයට යන්නේ. පුදුම මේ දුකක් විඳින්නේ ජීවත් වෙන්න. ඉතින් අද 100ක් හෙව්වොත් 200ක් වේදම් කරන්න වෙලා තමයි තියෙන්නේ. හාල් 170 වෙලවලු ඔක්කොම ගන්නම්. ගත්තේ නෑ අපේ මොන ලාභෙද මහත්තයා පේන්නේ නැද්ද? කියනවා තමයි. ඉතින් කිව්වට අඩු කරන්නේ නෑනේ මම දෙයියෝ. මේ වෙනකොට අමිරි කරලක් රුපියල් 10ක් වෙනවා. ග්‍රෑම් 100ක් රුපියල් 120ක් වෙනවා. කිලෝ එකක් 1200ක් වෙනවා. හාල් කිලෝ එක 120යි. අලු කෙසෙල් අන්තිමට මිල බහපු එක. ඒත් මිල වැඩි වෙලා තියෙනවා. ඇලවල වල තියෙන කොහිල තියෙනවා. ඔය කෙසෙල් මුව. ඕ මේව තමයි නෙළුම් අල. ඕ මේව තමයි අපි දැන් පරිභෝජන හරියක් ගන්න දැන්. අල 150යි 108යි කුලි වැඩක් කළා ජීවිත නම් තත්ත්වයක් තියෙන්නේ මේ රටේ දැන්. එතන බිස්නස් කට්ටියට ඔක්කොම අඩු. මේ පාර කඩවලට ඔක්කොම දාලා තියෙනවා බඩු. පවුලක 4-5 දෙනෙක් ඉන්නවා නම් බොහොම අමාරුයි. ඇත්තටම කනවා නෙමෙයි අපි ලෙව කන තත්යකට දැන් පත් වෙලා තියෙන්නේ. පතේ තියෙන කිලෝ එකයි ආල් කිලෝ එකයි පරිප්පු කිලෝ එකයි ගන්න පොලිමින්ටවල් පය ගන්න. බඩුමිල එවැනි තත්ත්වයක පවතිද්දී වතුකම්කරුවන් රුපියල් 1000ක දිනක වැටුපක් ඉල්ලා පසුගිය මාස කිහිපෙම අරගල කළා.
අද පාර්ලිමේන්තුවේදී කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ පඩි පාලක සභාව මෙවන විට රුපියල් 10 ලබා දීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකරන වතු රජයට ලබා ගන්නා බවයි. JEDP ඒ වගේත් අපි භාණ්ඩාගාරයේ මුදල් අරගෙන හරි අපි ගෙවනවා. අපි මුලින්ම රජයේ ආයතන එක ගෙවලා අපි පෙන්නනවා අපේ සත්භාවය කියන. වතු සමාගම් වලට ගෙවිනත් අපිට කටයුතු කරනවා. ගෙවන්න බැරි වතු සමාගම් වලට රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා තිනවා කරුණා කළ වතු ආපසු අපිට දෙන්න. රජයට දෙන්න. තාම් පුතුන්ට ඕන විදිහට නටන්න දෙන්නේ නැහැ. අපි කම්කරු අයිතීන් ආරක්ෂා කරනවා. ඒ පිළිබඳ වෙවෙනි තත්ත්වයක් ආවොත් ඒවට මුහුණ දීමටත් මේ රජයේ සූදානම්. දැන් මෙතුමා භයානක ප්‍රකාශයක් කරනවා වතු මේ පරිගිවන්න වැඩ වතුනිකා බව දෙන්න කියලා. ඔව් ඔව්. ඒකද උත්තරේ? හාම්පුතුන් වෘත්තීය සමිති වලට වැඩිය මා ළඟට ඇවිල්ලා මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. හාම්පුතුන්ගෙන් භාගයක් කැමති කිසිම ප්‍රශ්නයක් නැතුව මේ මුදල් ගෙවන්න. නමුත් හාම්පුතුන් අර එක සංගමයේ ඔක්කොම එකට බැඳගෙන ඉන්නවා. වෘත්තීය සමිති වගේ බෙදිලා නැහැ දේශපාලන වශයෙන්. ඒක නිසා ජනාධිපතිතුමාත් රජයත් පැහැදිලිව කිව්වා යම් හාම්පුතෙක් කියනවා නම් මගේ වත්තේ මට මෙහෙම වැඩ දෙන්න බෑ. මට පඩි දෙන්න බෑ. එහෙමනම් ඒවා ආපහු රජයට දෙන්න ඒ ගත්ත වතු ටික. එතකොට අපි රජයෙන් ඒවා පාලනය කරලා ඒ වැටුපේ ආකාරයෙන් දෙන්න අපි විකල්පයක් දීලා තියෙනවා. වෘත්තීය සමිති මස්රාත්තලම ඉල්ලන්න එපා. මේ ඉන්ඩස්ට්‍රි එක මේ ව්‍යාපාරය අපි ආරක්ෂා කරගන්න ඕනේ. රුපියල් 10 නොගෙවන වතු සමාගම් රජයට පවරා ගැනීමේ උත්සාහය පිටුපස වෙනත් අරමුණක් ඇතැයි සමස්ත ලංකා වතු කම්කරු සංගමය පෙන්වා දෙනවා. මේ අදානි කම්පැනි ඉන්දියාවේ කම්කරු මෙදියත් වෙලා ඉන්දියාව ගොවියෝ මෙදියත් වෙලා ඒගොල්ලන්ට විරෝධය පළ කරනකොට සමහර විට අපේ රටේ වතු ඉඩම් ටික අදානි සමාගමට දෙන්න පුළුවන්. ඒකට අදාළ යෝජනාව ඒ නම සඳහන් කරුවේ නෑ. හැබැයි ඒකට අදාළ යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. පහුගිය කාලේ සාකච්ඡාවට එවිල්ලා තියෙනවා. නැවත බදු දෙනවා අවුරුදු 20ක් 25කට. එතකොට කාටද දෙන්නේ? කොහමද දෙන්නේ කියන එක ආණ්ඩුව කියන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි ඒකට වෘත්තීය සමිතිය සමහර වෘත්තීය සමිතිය පාවිච්චි කරනවා. ඒ වෘත්තීය සමිතිය වතුකරේ ඇතුලේ නිර්මාණය වෙන ප්‍රගතිශීලී හදාස පවා මඩ පවත්වන්න තමන්ගේ කුලි කණ්ඩායම තියාගෙන බය කරගෙන ඉන්නවා. මේ අතර සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පවසන්නේ ව්‍යාපෘති සඳහා ඉල්ලීම් කළ හැකි වුවත් තීරණය ගත යුත්තේ රජය විසින් බවයි. ඕනෑම කෙනෙකුට නිදහස තියෙනවා ඉල්ලන්න. දෙනවද නැද්ද කියලා තීන්දුව කරන රජය. අපිට ඒක සම්බන්ධව ප්‍රතිපත්තියක් තියෙනවා. සෞභාග්‍ය ඉදිරි දැක්මේ ප්‍රතිපත්තියට අනුව සෞභාග්‍ය ඉදිරි දැක්මේ ප්‍රතිපත්තියෙන් පිට කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න නැහැ කියන එක සඳහන් කරනවා. නමුත් ද හින්දු පුවත්පත අද වාර්තා කළේ උතුරු පළාතේ දූපත් 3ක චීන විදුලිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව අනුමැතිය ලබා දී ඇති බවයි. ඉන්දියාව සහ ජපානය සමග නැගෙනහිර පර්යන්ත ගනුදෙනුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය නවදිල්ලි අවශ්‍යතාවයන්ට මේ වසරේ මතුවෙමින් පවතින එකම අභියෝගය නොවන බව මේ පුවත වාර්තා කරමින් ද හින්දු පුවත්පත සඳහන් කළා. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 ඇති කරගත් එකඟතාවය යලි සලකා බැලීමට සතියකට පෙර ශ්‍රී ලංකාව තමිල්නාඩු වෙරළට කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් දූපත් 3ක් චීන විදුලි ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබා දීමට තීරණය කර ඇතැයි හින්දු වාර්තාවේ සඳහන්. මේ වසරේ ජනවාරි 18 වෙනිදා කැබිනට් මණ්ඩලය ලබා දී තිබූ අනුමැතිය අනුව නාගදීපය ඩෙල්ෆ් සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. අමාත්‍ය මණ්ඩලයගත් තීරණයෙන් චීනයේ සයිනෝසෝර් එච්වින් ජොයින්ට් වෙන්චර් නැමැති සමාගමට මෙම ව්‍යාපෘතිය ලබා දීමට අනුමැතිය හිමි වී තිබුණා. මේවා අනුමත ව්‍යාපෘති ඒ සම්බන්ධයෙන් පැන නැගී ඇති තත්ත්වය ගැන අපට පැමිණිලි ලැබිලා තියෙනවා. ඒ ගැන අපි සලකා බලනවා. ඒ පිළිබඳ අදහස් සෝමාරු කරගනිමින් අදාළ බලධාරීන් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර වාර්ෂිකව ශ්‍රී ලංකාවේ තේ කිලෝග්‍රෑම් මිලියන 4ක් චීනයට අපනයනය කිරීමට ෆුජියන් චයිනා ජාත්‍යන්තර වෙළඳ සමාගම හා තේ මණ්ඩලය අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ගිවිසුම් කාලය වසර 15ක්. පිරිසිදු ශ්‍රී ලංකා තේ චීන වෙළඳපළ ආකර්ෂණය කර ගැනීම ව්‍යාපෘතියේ අරමුණයි. పూర్ව එකඟතා අනුව නියම කළ මිලකට තේ මිලදී ගන්නා බව චීනය පවසන අතර තේ මණ්ඩලය සඳහන් කරන්නේ වෙළඳපළ මිල අනුව අපනයනය සිදු කරනු ඇති බවයි. චීන ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සබඳතා පිළිබඳව ඒ අයුරින් නවතම තොරතුරු වාර්තා වෙද්දී චීනයේ සමීපතම පාර්ශවකරුවෙකු වන පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් මහතා මෙරට සංචාරයකට සූදානම් වනවා. පෙබරවාරි 22 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔහු 24 වෙනිදා පස්වරු 2කට පාර්ලිමේන්තුවද අමතනු ඇති. මේ අවස්ථාවේදී රාජතාන්ත්‍රික නායකයන් සමග අපි නිරන්තරයෙන් සාකච්ඡා වෙමින් පවතිනවා විවිධ
ප්‍රශ්න විවිධ ප්‍රශ්නවල ප්‍රමුඛත්වයක් ගන්න ස්ථානයක් තමයි මානව හිමිකම් සම්බන්ධව තියෙන ප්‍රශ්නය. ඒක රහසක් නෙමෙයි. අපේ ආර්ථික ද්විපාර්ශ්වික කරුණු ගැන සාකච්ඡා කරන අතරතුර මානව හිමිකම් කමිෂන් වාර්තාව සම්බන්ධව 22 වෙනිදා ආරම්භ කරන සාකච්ඡාව අනිවාර්යයෙන්ම අපේ යම් සාකච්ඡාවන් ඒ වෙනුවෙන් කරනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ BBC සිංහල සේවය සමග පවසා තිබුණේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බව තම අදහස බවයි. ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකයෙකු ලෙස ඉදිරිපත් වූ කරුණු කිහිපයක් පෙන්වා දෙමින් ඔහු මේ මතය පළ කර තිබුණා. අද කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව රජයේ ස්ථාවරය විමසුවා. එක මන්ත්‍රීවරුන් මම හිතන්නේ පරාජය වෙච්ච මන්ත්‍රීවරුන් ඉන්න මන්ත්‍රීවරුන් ඔයගේ ප්‍රශ්න ගන්නට පුළුවන්. ඒ නිසා තමයි වාර්තාවක් සකස් කරලා තියෙන්නේ. විධිමත් වාර්තාවක්. ඒ වාර්තාව සවිස්තරව සාකච්ඡාවට ගරමින් සමාජගත කිරීමෙන් පස්සේ ඒ ප්‍රශ්න වලට විසඳුම් ලැබේ. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවද? පැහැදිලිවම වාර්තාවන් ඉදිරිපත් වෙනවා. නමුත් මේ සම්බන්ධව තාම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවකට තිබෙන්නේ නැහැ. විශේෂ දිනයක්. මොකද කැබිනට් මණ්ඩලයේ තියෙන අනිකුත් කරුණුත් එක්ක එය ගත නොහැකි කියන මතය තිබ්බේ. ඒකට විශේෂ දිනයක් අද හෙටම නම් කරන්න බලාපොරොත්තු වෙනවා. යන වෙලාවේ කතා වුණා ඉන්දිය නියෝජිතවරියක් සම්බන්ධයෙන් ඉන්දිය මේ ප්‍රහාරයට සම්බන්ධ සාරා කියලා. මේ කාන්තාව දිවෙනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවද රජයේ? මට එකින් එකට කරුණු කියන්න අපහසුයි. පාස්කු ප්‍රහාරය ආණ්ඩුවක් වෙනස් වුණු රටේ ආර්ථිකය කඩා වැටුණු ඛේද ජනක සිදුවීම. හැබැයි මේ කොමිසමට පුළුවන් වෙන්න ඕන මේ පාස්කු ප්‍රහාරයේ ගෝඩ් ෆාදර්ලා කවුද කියලා හොයාගන්න. මාවත් ඔය කොමිසමට කැඳෙව්වා. මගෙන් පොලිසියයි කට උත්තරයක් ගත්තා විතරයි මම ඒ වෙලාවේ බොහොම පැහැදිලිව කිව්වා මං ගාව බොහොම රහස්‍ය CD පට දෙකක් තියෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කරන්න ඒ CD පට දෙක මට කොමිසමට ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න. මට අවස්ථාවක් දුන්නේ නැහැ ওই කොමිසම. ඒකෙන් මට පැහැදිලි වෙනවා මේ කොමිසම කටයුතු කරුවේ පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කරපු අය හොයන්න නෙමෙයි වළක්වා නොගත්තු අය පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව කරපු විපරමක් විදියට තමයි මම නම් දකින්නේ. ඒ නිසා දඩයම අටවපු මිනිහව හොයන්න උවමනාවක් නැහැ මේ කොමිසමට කියලා අපිට බොහොම පැහැදිලි. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අසම්පූර්ණ බැවින් වැඩිදුර විමර්ශනයක් කර වාර්තා කරන ලෙස නීතිපතිවරයා අද පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් ජනාධිපති ලේකම්වරයාගෙන් ලබාගෙන එහි අනාවරණය වූ තොරතුරුද සැලකිලටගෙන වැඩිදුර සාක්ෂි හා විමර්ශන සිදු කරන්නයි නීතිපතිවරයා දැනුම් දුන් බවයි. දින 14ක් තුළ පූර්ණ විමර්ශන වාර්තාවක් ලබා දෙන ලෙස පිටු 30ක උපදෙස් මාලාවක් යොමු කරමින් නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව එලෙස තොරතුරු වාර්තාවද්දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ යළිත් සංවාදයක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාවට අදාළව ක්‍රියා කරන මාධ්‍ය කණ්ඩායම පෙබරවාරි 22 වෙනිදා ආරම්භ වන 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. කැනඩාව, ජර්මනිය, මොන්ටනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු මධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව අයිතිවාසිකම් පිළිබඳව ඇති වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යෝජනාවලිය ඊළඟ සැසිවාරයේ ඉදිරිපත් කරනවා. මෙම යෝජනාවලිය වත්මන් ආණ්ඩුව විසින් දැනට ප්‍රතික්ෂේප කර ඇති පසුගිය ආණ්ඩුව විසින් සම අනුග්‍රහකත්වයෙන් යුතුව ඉදිරිපත් කළ යෝජනාවලියේම දිගුවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිෂදයක් වන මානව හිමිකම් කවුන්සලය සෑම විටම කටයුතු කළ යුත්තේ ඒගොල්ලන්ගේ විෂය පටය තුලයි. රටක අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර්ගත කොටසක් වන මානව හිමිකම් කවුන්සිලයට කිසිම අයිතියක් නැහැ. මේ අවස්ථාවේදී මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරලා තිබෙන වාර්තාවේ අපි දකින ප්‍රධාන දුර්වලතාවය ඒකයි. මොන විමර්ශනයක් කළත් ප්‍රමුඛ ස්ථානයක් නිසැකෙන් ලබා දිය යුතුයි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඒ කියන්නේ අපේ රටේ උත්තරීතර නීතියට හා ජනතා පරමාධිපත්‍යය සංකේතවත් කරන මැතිවරණ ප්‍රතිඵලවලට. මේවා ගැන අවධානය යොමු නොකොට රටකට කිසිසේත් සාධාරණත්වයේ ඉෂ්ට කරන්න බැරි බව අපි ප්‍රකාශ කරන්නට කැමැතියි. අන්දාර විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අරලියගහ මන්දිරය සමීපයේ ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි. 2019 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තෝරා ගැනීමේදී එක් කණ්ඩායමකට අසාධාරණයක් සිදු වූ බවට චෝදනා කරමින් මෙම සත්‍යග්‍රහය ඊයේ පස්වරුවේ ආරම්භ වුණා.
අද දහවල් එම ස්ථානයට පැමිණි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පිරිස ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග ඇති වුණේ උණුසුම් තත්ත්වයක්. ഘോഷණය කරන්න වෙනම තැනක් ඉඳලා තියෙනවා. හරිද? ඒක ආම්තුම ඒකට අපි අදාළ කරන්නේ මේ පේමන්ට් එක නේද මිනිස්සුන්ට යන්න. ඒක බ්ලොක් කරන්න එපා. මේමයි මේ වගේ නල්ලා මෙතන මේවා හදන්න එපා. එහෙම වුණොත් වෙන ප්‍රශ්නයක් ඇති වෙනවා. අම්මාවත් මේමයි වාල්ට හොදා පාඩම් අපි ආම්තුමට කතා කරේ තමුන්ට නෙමෙයි. හරි නෑ හරි මේ ඔක්කොම ඉන්නේ එක වැඩකට ඉන්නේ. කොටම කියන්නේ මේක නීතියක් තියෙනවා රටේ මේක මේව කරන්න එපා. ඒ නීතිය වැඩ කරන්න ඕන නම් පාරට එන්න ඕනේ නෑනේ මහත්තයෝ. නීතිය තියෙන ආයුන්ට විතරයි. ඒ නීතිය වැඩ කරනවා නම් හරියට මේ පාරට එන්න ඕනේ නෑනේ අපිට. ලොක්කන්ට එන්න කියන්නේ. මහා මනුස්සයාට එන්න කියන්නේ එච්චරයි. ඉල්ලීමට සාධාරණ විසඳුමක් අවශ්‍ය බව කියමින් සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මකයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ මේ වන විට දේශපාලන මතකැටුමක් මතුවී තිබෙනවා. පක්ෂ නායකත්වය පිළිබඳව කළ ප්‍රකාශයක් ඉල්ලා අස්කරගත යුතු බවට පක්ෂය ඊයේ බල කරද්දී විමල් වීරවංශ මහතා අද ඊට ප්‍රතිචාර දැක්වුවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ 2015 ජනවාරියට පෙරදෙනකොට පෙරදුනාට පස්සේ නැවත මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රාහී ගමනක් ආරම්භ කිරීම සඳහා නුගේගොඩින් පෙබරවාරි 18 මහින්ද සුළඟ ආරම්භ කරන්න පුරෝගාමී වෙච්ච 4-5 දෙනාගෙන් එක්කෙනෙක් වෙච්ච එක වරදක් නම් මං ජාතීන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතුයි කියලා කියමින් ඒක යථාර්ථයක් කරගන්න කටයුතු කරපු එක ඒ ජයග්‍රහණයට පුරෝගාමීව දායක වෙච්ච එක වරදක් නම් ජාතීන් සමාව ගත යුතුයි. තුමා ඇයි මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ සභාපතිත්වය මේ තනතුර සඳහා කතා කරන්නේ? මේ සන්ධානයේ තියෙන ප්‍රධාන පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එම දේශපාලන පක්ෂයේ යම්කිසි ඉහළ තනතුරක සිටිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉදිරිපත් කළේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ නායකත්ව තනතුරේ නොසිටිය යුතුයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමන් කොහොමත් නායකත්ව තනතුරේ ඉන්න ගමන් තවත් සුදුසු තනතුරකට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සිටියානම් මේ රටේ දේශපාලන බලවේග සමග තිබෙන සහසම්බන්ධය මීට වඩා වැඩි වෙනවා. ඒක ආණ්ඩුවේ ගමනටත් රටේ උන්නතියටත් උපකාරී වෙනවා. හේතුවක් වෙනවා. තවත් පක්ෂයක හිටියයි කියලා වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ කියලා එහෙම නීතියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එහෙම කතා කිරීමේ නිදහස සීමා කරලා නැහැ. එහෙමනම් අපිට UMP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට JVP ගැන කතා කරන්න බෑ. එහෙමනම් අපිට අපේ සංවිධානය ඇතුලේ තියෙන වෙනත් පක්ෂයක් ගැන කතා කරන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ එක එක්කෙනා හදාගත්තු පටු සීමාවල්. පාර්ලිමේන්තුවේදී නවක මන්ත්‍රීවරයෙක් තමයි ඔබතුමාට මේ වාග්පහර එල්ල කරන්නේ. ඔබතුමා ජ්‍යෙෂ්ඨයෙක් හැටියට මේ ගැන කතා පොඩි ළමයි ඉතින් සමහරලාට ඔය බඩු මුට්ටු පොඩි පට්ටම් කරගන්නවා. ඒවට අපි එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. ඒක කවුරු හරි අපේ පක්ෂයට සම්බන්ධ වෛද්‍යවරු දෙන්නෙක් හරි කවුරු හරි විදේශ සේවා වලට සම්බන්ධයි ඉන්නවා නම් මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා වහම පොලිස්පතිතුමාට උපදෙස් දෙන්න. ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා මුලින්ම මේ චෝදනාව කරපු එක්කෙනාගෙන් කට උත්තරයක් අරන් ඊට පස්සේ වෛද්‍යවරුන් ගැන හොයලා බලලා එහෙම උතු සේවා වලට සම්බන්ධ නම් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඔය බොරු අවලාද ගන්න. අතිගරු ජනාධිපතිතුමා 69 ලක්ෂයක් ගත්ත. ඒ ඔක්කොම කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන මෙන්න මේ නායකත්වයට. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ තාත්තා විදියට කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපිට පුළුවන් කමක් නැහැ මේ වෙලාවේ බාප්පා තාත්තා කරගන්නවා. තාත්තා බාප්පා කරගන්නවා. අපිට එහෙම උවමනාවක් නැහැ. අපි කියනවා අනිත් දේශපාලන නායකත්වයට කරුණා කරලා බොරදියේ මාළු දාන්න යන්න එපා. හරියට හෙටට වසර 3යි අපි පළාත් පාලන ශේත්‍රය පොහොට්ටුව ජයග්‍රහණය කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ තව වසර ගානක් ලංකාවේ ආයෝජනයේ ලංකාවේ නම ඒ නාමය කිසිසේත් කිසි කෙනෙකුට ආපස්සට හරවන්න පළාත් පාලන ශේත්‍රය අපිට කිසිසේත් පුළුවන් කමක් නැහැ. පක්ෂය තුලින්ම ගන්නා වූ යෝජනාවක් තමයි අපේ පක්ෂ නායකත්වය වෙනස් වෙන්නේ. අද වෙනකොට කිසිම යෝජනාවක් සාකච්ඡාවක් ඇවිල්ලා නැහැ පක්ෂය තුල නායකත්වය වෙනස් වීම පිළිබඳව. ඉතින් අපි පැහැදිලිව කියනවා හෙටටත් අදටත් ඉස්සරහටත් අනිවාර්යයෙන්ම මේ පක්ෂේ නායකත්වය වෙන කවුරුවත් නෙවෙයි වර්තමාන අග්‍රාමාත්‍ය පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක අපි සමස්ත පළාත් පාලන සංසදයේ වෙනුවෙන්ම අපි මේ අවශ්‍ය මතක් කරන්න ඕනේ. සන්ධානයක් තුළ විටින් විට යම් යම් ප්‍රශ්න පැන නගිනවා. ඒක ස්වභාවිකයි. ඉතින් ඒවා ගැන ඒ පක්ෂවල අභ්‍යන්තරය තුළ සාකච්ඡා කරලා සුහදව සෑම දෙනාටම පිළිගන්න පුළුවන් විසඳුමකට යෙදවීම තමයි බුද්ධිගෝචර ප්‍රතිපත්තිය යන්නේ. ඒ පිළිබඳ මාධ්‍යවලට ප්‍රකාශ කරලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තියෙන ප්‍රශ්න වඩා අවුල් වීම. ඉතින් ඒකට සහභාගී වෙන්න මම කැමති නැහැ.
හාල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා, පොල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා, එළවලු මිල 100-300කින් ඉහළ ගිහිල්ලා තියෙනවා, මිල පාලන ගැසට් කිසිවක් වැඩක් නැති වෙලා තියෙනවා. සීනි කිලෝග්‍රෑමයක සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 85යි කියලා ගැසට් එකක් ගහලා තියෙද්දි වෙළඳ ඇමතිවරයා සුදු සීනි කිලෝ එක රුපියල් 99ට විකුණනවා කියලා සතෝසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයටපත් කරන තැනක් ඇවිල්ලා තියෙනවා. ජනතාව ජීවන වියදම් පැත්තේ අතිශය බරපතල අර්බුදයකට ගොදුරු වෙලා තියෙනවා. ඒකට ජනතාව ඉන්නේ මේ සියලු දේවල් වලින් මිරිකිලා පීඩාවටපත් වෙලා. ඒකට මේක තමයි සමාජීය වශයෙන් තියෙන ප්‍රශ්නේ. ඒකට ඒ ප්‍රශ්නේ කතා නොකර ඒ ප්‍රශ්නෙට වඩා උඩින් තියලා විමල් වීරවංශයයි සාගර කාර්යවසමු අතර එහෙම නැත්නම් විමල් වීරවංශය ඇතුළු ජාතිකවාදී කඳවුර සහ බැසිල් රාජපක්ෂ ඇතුළු නව ලිබරල් කඳවුර අතර තියෙන ගැටුමක් කියලා මේක පෙන්වන්න ගියාට පස්සේ වෙන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නේ යට යනවා. ඒ නිසා බොරු ප්‍රශ්න, බොරු උත්තර, බොරු වීරයෝ, බොරු දුෂ්ටයෝ කරලිගත වෙමින් ඉන්නවා. අධිවේගී මාර්ගයට බිලිවීමට යන දාරළුවේ ක්‍රෝඩියා සිරිනිකා හෙවත් පණු කරද ශාකය පිළිබඳව සොයා බැලීම සඳහා අද වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණියා. ගම්පහ දාරළුව දුම්රිය ස්ථානයේ ආසන්නයේ පිහිටි වන ලැහැබකින් මෙම ශාකය හමු වී තිබුණා. මෙම සුවිශේෂී ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ආරක්ෂිත ශාකයක් හේතුවෙන් හානි කිරීම නීතියෙන් තහනම් වුවත් මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම හේතුවෙන් එය තර්ජනයකට ලක්ව තිබෙනවා. මේ ශාකය අධිවේගී මාර්ගය නිසා සොයාගත් ස්ථානයෙන් ගලවා වෙනත් ස්ථානයක ප්‍රතිස්ථාපනයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා කැමැත්ත පළ කර ඇති. නමුත් තවමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට කැමැත්ත පළ කර නැහැ. මේකට ගන්න පියවර මොකක්ද කියලා කියන්නේ ඔබතුමා වෙලින් ආයේ තොරතුරු සියල්ල නිරීක්ෂණය කළා. නිරීක්ෂණය ගන්න ඕන හොඳම පියවර අපි ගන්නවා. පියවර නෙමෙයි අපේ තීරණය. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් අදම ස්ථානයට පැමිණ තත්ත්වය විමසා බැලුවා. පසුව අදාළ නිලධාරීන් පිරිසට ප්‍රදේශයේ ජනතාව සිය විරෝධය පළ කළා. මිනිස්සු මැරෙන්නේ මොකද සීනසා ගන්නේ? ඒ වගේ නිලධාරීන් දැන් අපිට හෙට ඔක්සිජන් ටයි පොළු දාන ලැජ්ජ නැතුව යනවා. ඕක ගලව ගන්න ඕනේ. හැබැයි ගහ කවන්න නම් ඔබතුමා ඉන්න එපා. අපේ මඩ කවන්න ඕනේ. එම ගස්ක මේක කරන්න දෙන්න බෑ. අනිත් ඔක්සිජන් එපා කියන්නේ රටස්නේ එක. පුවත්පත් මණ්ඩල පනත වෙනස් කිරීමට මහජන අදහස් විමසීමට රජය මේ වන විට පියවරගෙන තිබෙනවා. මේ සූදානම මාධ්‍ය මර්ධනයකටද. න්‍යාමනයක් කළා වාරණයක් කරන පට්ටපල් බොරුවක්. කරුහරේ නිර්මාණය කරන අමූලික තාබත්ම සංවිධානාත්මක ලෙස කට්ට කියන පට්ටපල් බොරුවක්. එහෙම එකක් මේ මොහොතේ සිදු වෙන්නෙත් නැහැ, සිදු වෙන්න දෙන්නෙත් නැහැ අපි. මේ ආණ්ඩුවේ ඌමනාව විපක්ෂය මර්ධනය කිරීම, මාධ්‍ය මර්ධනය කිරීම, ගජමිතුරන්ව පෝෂණය කිරීම. දැනටමත් සමාජ මාධ්‍ය දඩේම පටන් අරන් තියෙනවා. එයාලගේ කුප්‍රකට ජාවාරංකාර ව්‍යාපාරිකයෝ මේ රටේ තියෙන ප්‍රධාන සමාජ ජාලවලට බලපෑම් කරලා මිල මුදල් යොදලා එයා මිලදී ගැනීමේ දඩේම පටන් අරන් තියෙනවා. එහෙම දඩයන් කරන්න බැරි වූ ගිය අයට CID අය ගෙදරට ඇවලා ඒ අයගේ බැංකු ගිණුම් පරීක්ෂා කරලා ඒ අයගේ දෙමව්පියන්ට බලපෑම් කරලා එක පැත්තකින් තර්ජනය කරලා ඒගොල්ලෝ නිහඬ කරන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි රජයට කියනවා හැබැයි දඩයන් කරලා මර්ධනය කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි දැන් තියෙන්නේ. සමාජ ජාල දෙක තුනක් මර්ධනය කරලා මේක නවත්තන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඒක මිරිඟුවක්, ඒක විහිළුවක්. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් මේ වන විට ඒකාබද්ධව සංවිධානගත වෙමින් සිටිනවා. හිටපු කතානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂීය මන්ත්‍රීවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, නීතිඥවරුන් ඇතුළු පාර්ශව ගණනාවක් අද කොළඹදී රැස් වුණා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සංවිධානය කර තිබූ මෙම සංවාදයේදී අවධානයට ලක් වූයේ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවයි. මෙහිදී පළ වූ අදහස් රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. අද දිනේදී COVID-19 ආසාදිතයින් 571 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට ආසාදිතයින් ගණන 70806ක්. 912 දෙනෙකු අද සුවය ලැබීමත් සමග මේ දක්වා සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 65053ක්. ඉන් ආසාදිතයින් 4817 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ මාර්තු 15 වනදා සියලු පාසල් විවෘත කරන බවයි. බස්නාහිර පළාතේ පාසල් රැසක්ද මේ මාස 15 වනදා විවෘත කරන බවද අමාත්‍යවරයා පැවසුවා. ඉන්දිය කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායම ලකුණු 227කින් අද ජයගත්තා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්. ආයුබෝවන්.